මම කිව්වේ එතකොට පාසල ගත්තොත් පාසලක දත්ත ජීවන චක්‍රය ගත්තොත් දත්ත නිර්මාණය, දත්ත කළමනාකරණය, අනවශ්‍ය දත්ත ඉවත් කිරීම. ඒ කියන්නේ දත්ත එක්ස්ප්‍රෙස් කිරීම සිද්ධ වෙනවා. ළමයෙක් පාසලට ඇතුළත් කරද්දී ඒ ළමයාගේ තොරතුරු, දෙමාපියන්ගේ තොරතුරු අපි ඇතුළත් කරනවා. එතකොට කළමනාකරණයේදී මේ තොරතුරු අපි බලනවා. වළංගුද කියන එක තැම්පත් කරනවා. ආරක්ෂිතව තියෙනවා. තවත් අවශ්‍ය තොරතුරු එක්ස්ප්‍රෙස් කරනවා. කාලයක් ගියාට පස්සේ සිසුව පාසලින් ඉවත් වුණොත් නේද? යම් කාලයකට පස්සේ මේ තොරතුරු ඉවත් කරන අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට. එතකොට අනවශ්‍ය දත් ඉවත් කිරීම කියන එක වෙනවා. මේක මොන ඕනම ආයතනයක සිද්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් මතක තියාගන්න අපි දත්ත ජීවන චක්‍රය කියන එක නිර්මාණය, කළමනාකරණය සහ අනවශ්‍ය දත් ඉවත් කිරීම කියන එක තියෙනවා. right. ඊළඟට අපි දත්ත සහ තොරතුරු ගැන කතා කරා. ඒකෙදී අපි මේකෙදී ප්‍රමාණාත්මක දත්තයන් කියලා කිව්වොත් ගුණාත්මක දත්තයන් කියලා කිව්වොත්. ප්‍රමාණාත්මක කියලා කියන්නේ අපිට ගණනය කරන්න පුළුවන්. ගුණාත්මක කියලා කියන්නේ විවිධ ගුණ හඳුනා ගන්න පුළුවන්. හරි. right. හොඳයි. මට කියන්න ගුණාත්මක තොරතුරුක තියෙන්න ඕන ලක්ෂණ අපි කතා කරා. මං කියන්නේ ගුණාත්මක දත්තයන් නෙමෙයි ගුණාත්මක තොරතුරක් වෙන්න නම්. ඔව් මතක් කරු. අදාළ බව. ඔව් අදාළ වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් කියන්නේ අපි මොනවා හරි තොරතුරක් ගත්තොත් ඒක ඊට අදාළ වෙන්න ඕනේ. උසස් මධ්‍යාපන සුසුකම කියලා කිව්වොත් මේ වෙනකොට පුතාලට දැන් අපි කිව්වොත් මේ වෙනකොට අපොස සාමාන්‍ය පෙළ උදාහරණයක් විදිහට ගත්තොත්. හරි අපි තාම ප්‍රතිඵල එනකන් ඉන්නවා නමුත් නේද? එකක් ටෙස්නි ඔව් ටෙස්නි අපි කිව්ව කාලීන බව කියලා කිව්වා. කාලීන බව කියන්නේ ටයිම්ලිනස්. ඒක යවත් කාලන වෙන්න ඕනි කියලා කියනවා. ඒ කියන්නේ දැන් කාලගුණය කිව්වොත් අපිට අද දවසේ කාලගුණය වැදගත්. එහෙම නැත්නම් ඉදිරියේ වැදගත්. ඒ નિયમિત කාලයේදී තොරතුර සූදානම් වෙලා තියෙන්න ඕන. accuracy. ඔව්. ඊළඟට අපි කතා කරා නිර්වැරදිතාවය. නිවැරදි වෙන්න ඕනේ. පරීක්ෂණ ප්‍රතිඵල උදාහරණයක් විදිහට අපි කියනවා මේ දවස්වල විදිහට නම් PCR ප්‍රතිඵලය. ඒක නිවැරදි වෙන්න ඕන. ඊළඟට අපි කතා කරා පූර්ණත්වය අංග සම්පූර්ණ වෙන්න ඕන. සියලුම දේ අපි සලකලා බලන්න ඕන. ඒතකොට දැන් අපි අද ගත්තොත් එහෙම අපේ තියෙන රටේ තත්ත්වයේ කොවිඩ් තත්ත්වය ගත්තොත් එහෙම මේ තියෙන සියලුම දත්ත සලකලා බලන්න ඕන. අපිට කොටසක් විතරක් සලකලා බලලා තීන්දුව తీරන වලට යන්න බෑ. අවසානයේ අපි කතා කරා තේරුම් ගැනීමේ හැකියාව understandability. හරි මේ තොරතුරු නිර්වුල් සහ පැහැදිලි වෙන්න ඕනේ කියලා කතා කරා. right පුතේ. අපි ඊළඟට කතා කරා තොරතුරු පිළිබඳ ස්වර්ණමය නීතිය කියලා එකක්. golden rule of information. ඒ කියන්නේ මොකක්ද? ඔව් පුතේ. අපි තොරතුරු වල එහෙම නැත්නම් දත්තවල අදාළ වෙන එකක්. අතන දත්ත නෙමෙයි මේක තොරතුරු වෙන්න ඕන. තොරතුරු වලට අදාළ දෙයක් කතා කරා.
ඔව්. ඒ කියන්නේ මේක තොරතුරක් කියන එකේ වැඩිම වටිනාකම තියෙන්නේ ඒක නිර්මාණය කරපුවාම කියලා අපි කතා කරා. ඒතකොට කාලයක් යද්දී මේ තොරතුරේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම අද දවසේ කාලගුණය කියන එක වටින්නේ අද දවසට. එහෙම නැත්නම් හෙට දවස ගැන කිව්වොත්. ඒකේ වටිනාකම අඩුයි. බොහොම අඩුයි හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට. හරි. එහෙනම් මෙන්න මේ තොරතුරු වල වටිනාකම කාලයත් එක්ක ෂය වෙනවා. එහෙම නැත්නම් අඩු වෙනවා කියන එක තමයි අපි තොරතුරු පිළිබඳ ස්වර්ණමය නීතිය. එහෙම නැත්නම් golden rule of information කියලා කිව්වේ. අවසානයේට අපි කතා කරා මහා දත්ත big data. ඔව්. පුතලා මට කියන්න මොනවද මේ big data කියලා කියන්නේ? ඔව්. මහා දත්තයන් කියන්නේ මොනවද? ඔය සාමාන්‍යයෙන් ගොඩක් තියෙන දත්ත. ඔව්. අනිවාර්යෙන්. විශාල වශයෙන් දත් එක්රැස් කරනවා කියන එකනේ දැන් සිද්ධ වෙන්නේ. දැන් පුතලා ගත්තොත් අපි සමාජ ජාල ගත්තොත් WhatsApp ඊට පස්සේ Facebook YouTube මෙන්න මේවා සාමාන්‍ය විදිහට අපි දත්ත රැස් කරන තියන විශාලයි. තප්පරයකට සමට අපිට හිතා ගන්නවත් බැරි තරම් දත් එක්ක රැස් වෙනවා. එතකොට මේ සඳහා අවශ්‍ය වෙන තාක්ෂණය රයිට් ගැන අපි කතා කරන මේ මහා දත්තයන් එක්ක. එතකොට මේ දත්ත රැස් කරන්න ඒවා තැන්පත් කරලා තියා ගන්න, ඒවා විශ්ලේෂණය කරන්න, හුවමාරු කරන්න හරිද? මේ මහා දත්ත වලදී බොහොම අපහසුයි. ඒ සඳහා විශේෂ තාක්ෂණයක් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අපි දල වශයෙන් කතා කරන්නේ. ඒතර අද දවසේ අපි කතා කරගන්න යන්නේ තවත් කොටසක්. මේකෙදි අපි කතා කරන්න යනවා දත්ත තොරතුරු නිර්මාණය ගැන, බෙදා හැරීම, කළමනාකරණය, ඒ අවශ්‍යතාවයන් ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ එදිනෙදා ජීවිතවල අපි තොරතුරු ගත්තොත් අපි ඒවා තීරණ ගන්න පාවිච්චි කරනවා. ප්‍රතිපත්ති සකස් කරනවා. අනාගතය පිළිබඳව මොකද වෙන්නේ කියන එක අපි කතා කරනවා. සැලසුම් කරනවා. මෙන්න මේ අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා පුතේ දත්ත සහ තොරතුරු අපි කියන අතින් එහෙම නැත්නම් පරිගණක නැතුව පරිගණක වල එන්න කලින් අපි පාවිච්චි කරපළ අඩුපාඩු ගැන අපි කතා කරනවා. ඊට පස්සේ දත්තවල තියෙන දෝෂ සහගත බව කතා කරනවා. ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ දැන් පරිගණකවලත් සමග පරිගණවල ආගමනයත් එක්ක කොහොමද මේවා වෙනස් වුනේ? ඊළඟට විවිධ කොටස් වල තොරතුරු පාවිච්චි වුනේ කියන එක කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා අන්තර්ජාලය ගැන, පරිගණක ජාල ඒව කොහොමද සංවර්ධනය වුනේ කියන එක කතා කරනවා. හොඳයි. අපි එහෙනම් මාතෘකාවෙන් පුතේ පටන් ගමු. මම නෝට් එක ෂෙයා කරන්න. අපි ඊළඟ මාතෘකාව අනුමාතෘකාව මේක අපි කතා කරන්න යන්නේ. ලියගමු.
අපි මේ කොටසේ කතා කරන්නේ දත්ත හා තොරතුරු නිර්මාණය, බෙදා හැරීම හා කළමනාකරණය. ඒ සඳහා කොහොමද අපි තාක්ෂණය පාවිච්චි කරන්නේ කියන්නේ. හොඳයි පුතේ. මේක යටතේ අපි අනුමාත්‍රකාවක් ලියා ගමු. එදිනෙදා තොරතුරු වල භාවිතය. අපි එදිනෙදා මොනවටද තොරතුරු පාවිච්චි කරන්න කියන එක තමයි මුලින්ම අපි කතා කරන්න යන්නේ. හරි? මට පුතාලා කියන්නේ අපි එදිනෙදා මොනවටද පාවිච්චි කරන්නේ? ඔව්. දැන් අපි කිව්වනේ දත්ත තැන්පත් කරගන්නවා, ඒවෙන් තොරතුරු නිර්මාණය කරනවා. ඒතර අපි එදිනෙදා අපේ ජීවිතයේදී අපි එදිනෙදා වැඩ කරද්දී කොහොමද තොරතුරු අපි පාවිච්චි කරන්නේ? ඔව් පුතේ. දත්ත විශ්ලේෂණය කරන දත්ත සකස් කරන්න වගේ දේවල් වලට තොරතුරු භාවිතා කරනවා. ඔව් පුතේ ඒක තමයි. නමුත් මං කියන්නේ දැන් තොරතුරු ලැබුණාට පස්සේ ඒවා අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. එදිනෙදා අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ? දැන් අපි දත්ත තොරතුරු කිව්වනේ දැන් උදාහරණයක් කාලගුණය. හෙට දවසේ කාලගුණය. හරි? එතකොට ඒක අපි කොහොමද පාවිච්චි කරන්නේ එදිනෙදා ජීවිතයේදී? ගමන් යන්න පුළුවන්ද කියලා බලන එහෙමද? අන්න හරි අනිවාර්යයෙන්. තීරණ ගැනීමේදී අපි ඒ ගැන සලකලා බලමු. නේ. උදාහරණ ගමනක් යනවද හෙට දවසේ තියෙන කාලගුණය. හෙට දවසේ වහිනවා නම් අපි ඒ ගමන යනවා. අන්න ඒ වගේ තීරණ ගැනීම. වෙන තීරණ ගැනීමේදී හරි අපි කියන්න පුළුවන් තීරණ ගැනීම. තීරණ ගැනීම. ලියා ගන්න එපා මම දෙන්න ලියා ගන්න. තව ඒ වගේ මොනවද තියෙන්නේ? ඔව් පුතත් කියන්න පුතාගේ නම ආයෙ පාරක් කියන්න මට. ක්‍රිෂාන්. ක්‍රිෂාන්. සෝරි ක්‍රිෂාන් නේ. මොකද ඔයා ඒ නමින් නෙමෙයි අනිත් දවසේ එක දාගන්න. ඔව් ක්‍රිෂාන් කියන්න පුතේ. තව මොනවද තියෙන්නේ? අපි එදිනෙදා වැඩ කරද්දී මේක බොහොම සරල ප්‍රශ්නයක්. අපි එදිනෙදා මේ තොරතුරු ගන්නේ ඇයි? ඒක තමයි අපි කතා කරන්නේ මෙතනදී.
තීරණ නිගමන එනකොට මම එකක් මේක කියන්න අපි කියන ප්‍රතිපත්ති සකස් කරනවා. එදිනෙදා අපි මොකද කරන්නේ කියන එකක් තමයි ප්‍රතිපත්ති සකස් කරනවා. ලියන්න එපා මම ලියා ගන්න දෙනවා පොතේ. ප්‍රතිපත්ති සකස් කරනවා. ඊළඟට අනාගතයේ මොනවා වෙයිද කියන එක කියනවා. දැන් උදාහරණයක් විදිහට කියන මේ තියෙන විදිහට නම් ගියොත් කොවිඩ් වලින් දවසකට කොවිඩ් ලෙඩුන් ලක්ෂයක් විතර එන්න හැකියාව තියෙනවා කියලා මේ දවසට කියනවා. එහෙම නැත්නම් කොවිඩ් මරණ දහස් ගණනක් වෙන්න පුළුවන්. අපි මේ ඉදිරිය ගැන කියනවා. ඒකට අපි කියන අනාගතය ගැන පුරෝකථනය කරනවා කියලා. අපි කියන අනාගතය පිළිබඳ පුරෝකථනය කරනවා කියලා. හරි. මේ ගැන මට විස්තර ලියන්න ඕනේ ඒකයි මම කිව්වේ ලියා ගන්න එපයි කියලා. අනාගතය ගැන අපි පුරෝකථනය කරනවා. ඊට පස්සේ අපි කියනවා සැලසුම් කරනවා. මෙහෙම කරොත් හොඳයි. දැන් උදාහරණයක් විදිහට දැන් මේක පුරෝකථනය කරා අපි පහුගිය කාලේ දැක්කා මේ තියෙන දත තොරතුරු අනුව තීරණය කරා තීරණයක් ගත්තා පංචවර සීමා ඇති කරනවා කියලා. හරි. ඊට පස්සේ මේ තව සති දෙකකට වහන්න ඕනේ වෙන්නේ මේ වගේ කතා කියවන සැලසුම් කරනවා. හරි. ඒකට සැලසුම් කරන්න පුළුවන්. එන මේ කරුණු වලින් අපි කියන්න හදන්නේ එදිනෙදා අපි කොහොමද තොරතුරු පාවිච්චි කරන්නේ කියලා. එහෙනම් අපි කතා කරනවා තීරණ ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිපත්ති සකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි දේවල් කරන්නේ කොහොමද කියලා අපි කියන පොලිසිස් කියලා කියන පොතේ. ඒ කියන්නේ රාජ්‍යයේ ආයතන වගේ මේ පොලිසිස් හදන්න තීරණ ගන්න කොහොමද කියන එක මෙතනදී කතා බහ කරනවා. එහෙනම් මුලින්ම අපි තීරණ ගැනීම ගැන ලියාගමු. ලියාගන්න පොතේ තීරණ ගැනීම. ඒක විතරක් ලියන්න නිකව ලියන්න එපා.
මාර කලින් කියෝ වගේ පොතේ හෙට වහිනවා කියලා අපි දන්නවනම් ඊට සුදුසු විදිහට තීරණ ගන්න. අපි දන්නවා නම් කුඩයක් කරයි. එහෙනම් යම් ගමන් අපි යන්න තීරණය කරන්න. උදාහරණයක් විදිහට ගෙදර අපි හිතනොත් වාහනයකුත් තියෙනවා, බයිසිකලයකුත් තියෙනවා කියලා හෙට වෙහි දවසක් නම් තමයි අපි තීරණය කරනවා අපි මේක වාහනේ යන්න ඕනේ. එහෙම නැත්නම් බස් එකේ යනවා කියලා තීරණය කරනවා. මොකද වෙහි දිනයක් නම්. හරි? right. දෙවෙනි එක ලියගමු ප්‍රතිපත්ති සකස් කිරීම. අපිට කියන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් සඳහා විවිධ ප්‍රතිපත්ති සකස් කිරීමේදී තොරතුරු භාවිතා කරයි. උදාහරණ රටක ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ආර්ථිකයට අදාළ තොරතුරු වැදගත් වේ. උදාහරණයක් විදිහට පොතේ තව දුරටත් නම කිව්වොත් අපේ දැන් තීරණයක් තියෙනවා පිට රට වලින් භාණ්ඩ ආනයනය. right? කරන්නේ නැහැ. ඇයි කරන්නේ නැත්තේ? පහුගිය කාලේ අපි ආනයන වියදම රටට දරාගත නොහැකි නිසා. ආනයන වියදම් රටට දරාගත හැකි නිසා යම් භාණ්ඩ ආනයන සීමා කරයි. ආර්ථික ප්‍රතිපත්ති right. අනාගතයේ පිළිබඳ පුරෝකථනය කිරීම. අපි ඉංග්‍රීසි කියන prediction. උදාහරණ ඉදිරි සතියේ කාලගුණය. එහෙම නැත්නම් ඉදිරි සති දෙක තුල කොරෝනා
කොපමණ ප්‍රමාණයක් අපිට ලැබෙයිද කියන එක. ඒකට අපි කියනවා අනාගතය පිළිබඳ පුරෝකථනය කරනවා කියලා. ඉදිරිය ගැන අපි කතා බහ කරනවා. අනාගතේ කුමක් සිදුවිය හැකිද? අනාගතේ කුමක් සිදුවිය හැකිද යන්න. නිගමනය කිරීමයි. තොරතුරු වැදගත් වේ. ඒ කියන්නේ අපිට තොරතුරු වලින් පොතේ තීරණය කරන්න පුළුවන් අනාගතේ කුමක් සිද්ධ වෙයිද කියන එක. සර් රෙකෝඩ් කරන්නද? රෙකෝඩ් එක යනවා පුතේ. දැන් උදාහරණයක් විදිහට පුතේ මේ දවස්වල තියෙන අපි සිටුේෂන් එක ගත්තොත් ලංකාව තුල මොකද වෙන්නේ කියන තොරතුරු. හරි? අපිට තීරණයක් ගන්න පුළුවන් මොකද අනාගතේ මොකද වෙන්නේ කියලා. හරි? මම මේම දෙන්නම්කෝ. දැන් මේ තියෙන්නේ මම පුතාලට මේ දෙන උදාහරණේ පුතේ මේ තියෙන්නේ අපේ කොරෝනා ව්‍යාපෘතිය මේ වෙනකොට සම්පූර්ණ කොතරම් ලැබෙනවද කියන්නේ සම්පූර්ණ ලෙඩුම් ප්‍රමාණය තමයි මේ තැඹිලි පාටින් පෙන්නන්නේ. මේ කළු පාට කැඩීරින් පෙන්නන්නේ මේ වෙනකොට ඉන්න ලෙඩු ප්‍රමාණය. මොකද හිතෙන්නේ අනාගතය ගැන? ඉදිරි සති දෙක ගැන පුතාලට මොකද හිතෙන්නේ මේක බලපුවා? කොරෝනා වැඩිවීමේ අවදානම. ඔව් අවදානමක් තියෙනවා. මේ යන්නේ කොයි පැත්තටද අපි? හොඳ පැත්තකට නෙමෙයිනේ. අපි දන්නවා එන්න අපිට ඉදිරි දිනවලදී ලැබෙන ප්‍රමාණය වැඩි පැත්තට තමයි යන්නේ. එහෙනම් අපි මේ දත්ත තොරතුරු එක්රැස් කිරීම හරි වැදගත්. දැන් මේ එක්රැස් කරලා නේද? යම්කිසි සකස් කිරීමක් කරපු නිසානේ අපි මේක දකින්නේ. ඒතර මේක දැක්කහම ඕනම කෙනෙකුට දැන් පොතරටත් කියන්න පුළුවන්. මොකද වෙන්නේ ඉස්සරහට? අනිවාර්යයෙන්ම මේක තවත් වැඩි වේගන යනවා. මොකද එහෙම වැඩි වෙච්ච රටවල් අපි දැක්කා. නේ? ඉන්දියාව වගේ රටවල් ගොඩ ලක්ෂ ගණන් වලින් දිනකට ලෙඩුණු වාර්තා වුණා.
ඒගොල්ලෝ පටන් ගත්තත් මෙහෙම තමයි. දැන් අපිත් යන්නේ එතෙන්ට. ඒකයි කියන්නේ කට්ටිය මේ වගේ බලලා කියන ඉදිරි සති දෙක තුන හරිය වැදගත්. ඉදිරින් එළියට යන්න එපා. අත්‍යවශ්‍ය කරුමට ඇරෙන්න. එහෙම කියන්නේ හේතුව තමයි නේද? අපිට මේ දත්ත තොරතුරු එක්ස්ප්‍රෙස් කරලා මේ වගේ බලනකොට තේරෙනවා මේ යන්නේ හොඳ පැත්තට නෙමෙයි කියලා. right. මේක ඇදගන්න පුතේ. දල වශයෙන් ඇදගන්න සම්පූර්ණයෙන් ඕනේ. දල වශයෙන් පාට දෙකකින් නිකන් මේ උඩට යනවා කියන එක දාගන්න. මේ තැඹිලි පාට කියන්නේ මුළු ගණන. ඊට පස්සේ ඇක්ටිව් කේසස් කියන්නේ දැනට සිටින අය. මොකද සමහර අය හොඳ වෙලා ගිහිල්ලානේ. ඒතර දැනට රෝහල් වල සිටින ලෙඩුන් තමයි මේ කළු පාට කැඩීරින් පෙන්නන්නේ. පුතාලා ඇඳගෙන ඉවරලා මට චුට්ටක් කියන්න අපි ඊළඟ තැනට යමු. මේ රූප සටහනෙන් දැක්වෙන්නේ ලංකාව තුළ කොවිඩ් රෝගීන් වාර්තා වී. ඒකට තැඹිලි වර්ණයෙන් මුළු රෝගීන් සංඛ්‍යාව එතකොට මේකේ අපිට පේනවා පොතේ රෝගීන් වැඩි වෙනවා. මේ තියෙන රූප සටහන ඉදිරියේදී තවත් වැඩි වෙන්න ඉඩ තියෙන. එහෙනම් මොකද කරන්න ඕනි? එකක් තමයි අපි රෝගීන් සැලකිතු වර්ධනයක් අපේක්ෂා කරන රජයක් විදිහට රෝහල් වල තියෙන පහසුකම් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේක අඩු කරගන්න අවශ්‍ය නම් දැඩි සංචරණ සීමා දාන්න අවශ්‍ය වෙනවා. right? මෙන්න මේ වගේ තීන්දුව తీරන ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට පේනවා පුතේ මේ තොරතුරු කියන ඒවා මේ දත් එක්රැස් කළ මේ තොරතුරු නිර්මාණය වුණාට පස්සේ මේවා තීන්දුව తీරන වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි කතා කරන්නේ. අනාගතේ මොනව වෙයිද කියලා ඒ තොරතුරු නිගමනයන් වලට පාවිච්චි කරන්න පුළුවන්.
හරි පොතේ ලියාගෙන ඉවර නම් කියන්න. සැලසුම් කිරීම, උපලේඛනය සහ අධීක්ෂණය. සැලසුම් සකස් කළ යුතු අතර එය අධීක්ෂණය කළ යුතුයි. උදාහරණයක් ලෙස දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම කිරීමට සැලසුම් සකස් කළ යුතු අතර එය අවශ්‍ය ඉලක්කයට යන්නේ දැයි අධීක්ෂණය කළ යුතුය. අම්පුතරට අද දවසේ තියෙන උදාහරණයකින් ගත්තේ તો ගොඩක් තේරුම් නිසා නතුරු මේක මේ හැමදාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. නමුත් ඕනෑම කාර්යයකට අපිට මේක අදාළ කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපි සැලසුම් සකස් කරන්නේ කිසියම් ඉලක්කයකට. දැන් මේ තියෙන අවස්ථාව ගත්තොත් අපිට රටක් විදිහට කොවිඩ් රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න අවශ්‍යයි. ඒකට සැලසුම් සකස් කරන්න ඕනේ. ඒක එකක් තමයි දවස් දෙකක් නිවාඩු දුන්නා.
සංචර සීමා ඇති කරා නේ. ඊට පස්සේ එහෙම කරලා විතරක් මතක නැහැ සැලසුම් කරා. ඊට පස්සේ ඒක හරියට සිද්ධ වෙනවද කියලා අධීක්ෂණය කරන්න ඕනේ. එහෙම කරපුවාම මේක අඩු වෙනවද කියන එක බලන්න ඕනේ. එහෙම නැත්නම් සැලසුම් වෙනස් කරන්න වෙනවා. හරි. එහෙනම් අපි එහෙනම් අද දවසේ මුලින්ම කතා කරා මේ එදිනෙදා තොරතුරු භාවිතා වෙන්නේ ඇයි කියන එකට ප්‍රධාන කරුණු 4ක් යටතේ අපි කටයුතු කතා කරා. right. ඊළඟ මාතෘකාවට යන්නයි යන්නේ. එහෙනම් ඊළඟ කොටසේදී එහෙම නැත්නම් ඊළඟ අනුමාතෘකාව යටතේ අපි කතා කර යන්නේ right අපි කියන drawbacks අත්‍යරු ක්‍රමයට පසුබෑ එහෙම නැත්නම් drawbacks අත්‍යරු ක්‍රමයේ ගැටලු සහගත අවස්ථා තියෙනවා. ඒක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ මේක යටතේ. එහෙනම් අනුමාතෘකාවක් ලියා ගන්න. අත්‍යරු ක්‍රමයේදී සිදුවිය හැකි පසුබෑ. එහෙනම් අපි මුලින්ම අද කතා කරේ එදිනෙදා ජීවිතයේ තොරතුරු ගැන. තොරතුරු වල භාවිතය කතා කරා. දැන් අපි කතා කරන අත්‍යරු ක්‍රමයේදී සිදුවෙන්න පුළුවන් බලපෑම් මොනවද කියන්නේ. පසුබෑම් එහෙම නැත්නම් බලපෑම් මොනවද කියන එක තමයි කතා කරන්නේ. මේක අපි කලිනුත් කතා කරපු දෙයක්. නමුත් අපි නැවත කතා කරගන්නවා. එතකොට මේ අත්‍යරු ක්‍රමය කියලා කියන්නේ පරිගණක භාවිතයට කලින්. තාමත් අපේ සමහර අවස්ථාවල අපි පරිගණක පාවිච්චි කරන්නේ නැහැ. නේ? පුතලමට උදාහරණ කීපයක් කියන්නේ. පරිගණක පාවිච්චි වෙන අවස්ථා ඔයගොල්ලෝ දැකලා තියෙන සහ පරිගණක භාවිතා නොවන අවස්ථා. ඒ කියන්නේ අත්‍යරු ක්‍රමය. අපි කඩදාසි නේද? ඊට පස්සේ ෆයිල් මේ විදිහට අපි දත්ත තැන්පත් කරගන්න අවස්ථා දැකලා ඇති. ඒ වගේම පරිගණක ගත පද්ධතියනොත් පුතාලා දැකලා ඇති. පුස්තකාලේ පොත් දෙනකොට ඔව් පුස්තකාලේ පොත් දෙනකොට ඒක පරිගණක ගත කරලා තියෙන. එහෙම නැත්නම් අත්‍යරු ක්‍රමයේද කියන තාමත් අර සාම්ප්‍රදායික විදිහටද තියෙන්නේ. අත්‍යරු ක්‍රමය නේද? එතකොට අපේ තාමත් පුස්තකාලත් සමහර පුස්තකාල තාම අත්‍යරු ක්‍රමයේ තියෙන්නේ. දැන් පුතත් මට ඒ වගේ කියන ක්‍රිෂාන් මටත් කියන තව එකක් ඒ වගේ පුතා දැකලා තියෙන අත්‍යරු ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන තැන. රෝහල් විස්තර කිරීම. ඔව් දැන් සමහර රෝහල් ගත්තත් තාමත් බොහොම සිද්ධ වෙන්නේ බොහෝ විට අපි අරයි යන පොතපතක් අරගෙන නේද? ඒක නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ වල තියෙන ගැටලු මොනවද? දැන් පරිගණක ගත කරා නම් තියෙන වාසි තියෙන පරිගණක ගත නොකර නිසා මේ ක්‍රමයේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු ගැන තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ. ඔව් අඩුපාඩු කීපයක් කියන්න බලන්න.
ආරක්ෂා සහිත නොවීම. ඔව් එකක් ආරක්ෂා සහිත නැහැ. බොහොම ලේසියෙන් තොරතුරු විනාශ වීමේ හැකියාව තියෙනවා. ඔව්. ටෙස්නි ඔව් ටෙස්නි එකක් දෙයක් කියන්නකෝ බලන්න. දත්තයක් සොයන්න ගියොත් මොකද වෙන්නේ? ඔව්. හොයන්න ගියොත් අපි රෝහලක තියෙන ඔක්කොම අත්‍යවශ්‍ය ක්‍රමයට පරිගණකගත ක්‍රමයක් නෙමෙයි. ඒක ඉක්මනට හොයාගන්න බැරි වෙනවා. හොයාගන්න බැරි වැඩි කාලයක් ගත වෙනවා. විතර නෙමෙයි වැඩි ශ්‍රමයකුත් ඕනේ. සමහරට අපිට කීප දිනකට කියන්න නම් මේක ටක් ගාලා හොයලා ගියන්නේ කියලා. හරි. හැබැයි පරිගණකගත කරලා තියෙන අපි දන්නවා ටක් ගාලා රෝගියාගේ නම ටයිප් කරපු ගමන් ඒ අවශ්‍ය තොරතුරු අපිට ලැබෙනවා කියලා. ඒ නිසා මේ ප්‍රශ්න තියෙනවා. ඊළඟ අපි කියන මෙන්න මෙහෙම අදහස අපි කියන දත්ත අසංගත බව කියලා. ඒ කියන්නේ අපි ඉන්කන්සිස්ටන්ට් කියලා වචනයක් කතා කරනකොට ඉන්කන්සිස්ටන්ට් කියලා කියන්නේ දැන් අපි හිතමු අපේ ලිපිනේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. අපි එක් තැනක ඉන්නවා තව අලුත් තැනකට යන්න පුළුවන්. ඒතර යම් කිසි තැනක අපි ලිපිනේ වෙනස් කරනවා. හැබැයි තව තැනක ලිපිනේ වෙනස් කරන්නේ නැහැ. ඒතර මෙහෙම වුණාම අපි කියනවා දත්ත අසංගතයි කියලා. අසංගතයි කියලා කියන්නේ කන්සිස්ටන්ට් නෑ. එකම අගේ නෙමෙයි තියෙන තැන් වල. දැන් පුතාගේ ලිපිනේ එක තැනක එක විදිහකට තියෙනවා, තව තැනක තව විදිහකට තියෙනවා. මෙන්න මේකට කියනවා අසංගතයි කියලා. එහෙනම් මේ අපි සාමාන්‍යයෙන් මේ අත්‍යුරු ක්‍රමයට නත්හුරු ක්‍රමයට දත්ත සකස් කරද්දී මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෝෂ ඇති වෙන්න පුළුවන්. අපි ලියද්දී වැරදීම් වෙන්න පුළුවන්. නේ නම කියන එක වැරදි සහගතව ලියන්න පුළුවන්. හරි අපි අතින් සිද්ධ වෙන වැරදි තියෙනවා. ප්‍රමාද දෝෂ තියෙන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ විවිධ අඩුපාඩු අපිට ඇති වෙන්න පුළුවන් මේ අත්‍යුරු ක්‍රමයේදී. right එහෙනම් ලියාගමු. ඔව්. පුතා මුලින්ම මට කිව්වා ඔව් කොටස් කීපයක්. හරි. අපි ඒක යටතේ ලියාගමු. අපි දැන් කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමයේදී දත්ත තොරතුරු වලට පාවිච්චි කරන්න අපි පාවිච්චි කරනවා. එතකොට සමහර තැන්වල තාමත් මේ අත්‍යවශ්‍ය ක්‍රමයෙන් තමයි දත්ත තොරතුරු තැන්පත් කරන්නේ. හරි. එතකොට රෝහලක් පුස්තකාලයක් ගැන පුතාලා කිව්වා. තාමත් අත්‍යවශ්‍ය ක්‍රමයෙන් දත්ත සැකසීම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දත්ත එන්න ප්‍රමාණාත්මක වැඩි වෙද්දී මේක ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට එන්න රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් එක සැරේ අපිට සැලසුම් කරන්න බොහොම අපහසු වෙන්න පුළුවන්. එහෙනම් ලියාගමු. තවමත් එදිනෙදා ජීවිතයේදී දත්ත හැසිරවීම සඳහා අත්‍යුරු ක්‍රමය භාවිත කරයි. උදාහරණ පාසල් පුස්තකාල සහ රෝහල්. සාම්ප්‍රදායික
ප්‍රමයත තොරතුරු හැසිරවීම මේ ක්‍රමයේ අඩු ලුහුඩුකම අපිට පහත විදිහට කියන්න පුළුවන්. මොනවද වෙන්න පුළුවන්? එකම දත්තය නැවත සටහන් කිරීමට සිද්ධ වීම. අනුපිටපත් inconsistent. අපි ගත්තොත් එහෙම පුද්ගලික ලිපිනය එක් ස්ථානයක වෙනස් වීමේදී
Yeah. ස්ථානවල පමණක් වෙනස් වීම. තුන්වෙනි එක. දත්ත දෝෂ සහගත වීම. මිනිසුන් අතින් සිදුවන වැරදි අපි දත්ත සටහන් කිරීමේද විශේෂයෙන් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. දත්ත සෙවීම සඳහා වැඩි කාලයක් ගත කිරීම. අපි දන්නවා ෆයිල්ස් වල නේද අපි සාමාන්‍ය ක්‍රමයට දත තියාගත්තොත් මේ සඳහා අපිට වැඩි කාලයක් මිඩංගු කරන්න වෙනවා. වියදම් අධික වීම. වැඩි වියදමක් දරන්න වෙනවා. පුද්ගලයන් කිහිපයක් අපිට සේවයේ යොදවන්න සිද්ධ වෙනවා. කාර්යක්ෂම නැහැ අකාර්යක්ෂමයි. හරි? මෙන්න මේ වගේ අඩුපාඩු ගණනාවක් අපි අතිරු ක්‍රමයෙන් දත්ත සටහන් කිරීමේදී සිද්ධ වෙන්න පුළුවන්.
තව තියෙනවා සමහරට අපිට මිනිස්සුන්ට අනතුරක් සිදු විය හැකි තැන්වලද ගත්තොත් දත් එක්ක රැස් කිරීම කරන්න බැරි අවස්ථා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ලැබ් වලදී වගේ පර්යේෂණාගාරවලදී විකිරණ තත්ත්වයන් තියෙන අවස්ථාවලදී පර්යේෂණාගාරවලදී පර්යේෂණාගාරවල ඉක්මනට විකිරණ සමග කටයුතු කිරීමේදී මේ අත්‍යුරු ක්‍රමය සුදුසු වෙන්නේ නැහැ. මොකද අපිට සාමාන්‍ය මනුස්සයෙකුට මාරාන්තික වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපේ සාමාන්‍ය අත්‍යුරු ක්‍රමය සුදුසු නැහැ කියන එකයි කතා කරන්නේ. හොඳයි. අපි ඊළඟ කොටසට යමු. හරි. අපි මුලින් කතා කර අත්‍යවුරු ක්‍රමයේ තියෙන අඩුපාඩු ගැන කතා කරා පුතේ. හැබැයි දැන් අද වෙනකොට තාක්ෂණය දිනු වෙලා තියෙනවා. විශේෂයෙන් තොරතුරු සංනිවේදන තාක්ෂණයත් එක්ක මේ දේවල් වෙනස් වීමකට භාජනය වෙලා තියෙනවා. අපි එහෙනම් එතනට යමු. අනුමාත්‍රකාවක් අය. තොරතුරු සංනිවේදනය ආවට පස්සේ කොහොමද වෙනස් වුනේ? අපි අර කලින් කතා කරපු අඩුපාඩු වලට මොකද වුනේ කියලා කියන්නේ. එච්නි. දැන් උදාහරණයක් විදිහට වැඩි කාලයක් ගත කරා නම් අසල බලනවා. ඔව්. තොරතුරු සංනිවේදන තාක්ෂණයේ ආවට පස්සේ දැන් අපි අඩුපාඩු වලට මොකද උනේ? අපි අඩුපාඩු කීපයක් කතා කරා. මොනවද කතා කරේ? ඔව්. එකම දත්තය නැවත නැවත සටහන් වීම. අපි කියන දත්ත අනුපිටගත් වීම අවම වුණා. විශේෂයෙන් අපි ගත්තොත් දත්ත සමනාකරණයේදී කතා කරා නේද පුතේ? නැවත නැවත මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි දත්ත අසංගතයි කියලා. එකම දත්තේ නැවත නැවත පිටපත් වීම. හරි. එහෙම නැත්නම් එකම දත්තය වෙනස් ආකාරයෙන් සටහන් වීම. ඒක අවමයි. එක තැනක වෙනස් වෙලා මොකද අපි දත්ත තැන්පත් කිරීමේදී කතා කරනවා. අපි දත්ත උදාහරණයක් විදිහට දත්ත සමුදාය කළමනාකරණයේදී කතා කරනවා. මේ දත්තයන් වෙන්වෙන්ව තමයි අපි සටහන් කරන්නේ. එහෙනම් ඒක නැවත වෙනස් කරොත් එක තැනක වෙනස් වුණොත් ඒක හැම එකටම අදාළ වෙනවා. දෝෂ අඩුයි. දත්ත සෙවීම සඳහා අඩු කාලයක්. වියදම අවමයි සාපේක්ෂව ගත්තොත් අපි අත්‍යවුරු ක්‍රමයට වඩා වියදම අවම වෙනවා. ඒක නිසා තමයි පරිගණක තාක්ෂණය පාවිච්චි වෙන්නේ. කාර්යක්ෂමයි. අපිට ගනුදෙනු කරන උසස් සේවාවක් සපයන්න පුළුවන්.
එතකොට පර්යේෂණාගාර විකිරණ සමග කටයුතු කරද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. පරිගණක හරහා සිද්ධ වෙන්නේ අපිට ස්වංක්‍රීයව දත් එක්රැස් කිරීමේ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් අත්‍යරු ක්‍රමය හැම තැනටම අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි අපිට මේ තොරතුරු sannivedana තාක්ෂණයත් එක්ක කතා වෙන්නේ. right? එතකොට පරිගණක භාවිතය, එතකොට දත්ත සමුදාය කළමනාකරණය මෙන්න මේවත් එක්ක සහ අපේ පරිගණක පිළිබඳව තියෙන දැනුම නේද? ඒ දැනුම ඒ වර්ධනයත් එක්ක තාක්ෂණයත් එක්ක මේ තොරතුරු දත්ත තොරතුරු වලට හුමාරු කර ගැනීම සකස් කිරීම බොහොම කාර්යක්ෂම වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට දැරිය හැකි වෙනවා. ඊළඟට අපි කිව්ව තාක්ෂණික යෙදුම් ගොඩක් තියෙනවා. නේ? උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඇප් කියලා ගත්තොත් ඇප්ලිකේෂන් ගොඩක් දේවල් අපිට මේ යම් ඇප් හරහා එක කරගැනීමේ හැකියාව තියෙනවා. හරි? එහෙනම් අනික් එක තමයි දැන් අද වෙනකොට මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි නොකරන කෙනෙක් ඕනම කෙනෙක් තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ඒ තොරතුරු ටික ලියාගමු. එහෙනම් තොරතුරු සංනිවේදන තාක්ෂණයන් පස්සේ පිට ලෝකීය ගෝලීය ගම්මානයක් කියලා කිව්ව ඕනෑම රටක කෙනෙක් අපිට ඕනම වෙලාවක සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා, තාක්ෂණ තියෙනවා. ඊට පස්සේ වේගවත්, පහසුයි, කාර්යක්ෂමයි, නිවැරදි අපිට තොරතුරු නිර්මාණය කරන්න පුළුවන්, ඒව බෙදා හරින්න පුළුවන්. හොඳයි.
එතකොට අපි කතා කරමු විවිධ ස්ථානවල තොරතුරු හා sannivedana තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. අපි ලියාගමු විවිධ වසම්වල කියන ඩොමේන් ඇති තොරතුරු භාවිතය. විවිධ වසම් ඒ කියන්නේ මේ තොරතුරු පාවිච්චි කරන එක එක ක්ෂේත්‍රයන් තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලදී අපි තොරතුරු sannivedana තාක්ෂණය පාවිච්චි කරන මේ තොරතුරු භාවිතය සිද්ධ වෙනවා. දැන් උදාහරණ ගත්තහම දුරකථනය, කැමරා, ඊට පස්සේ ටෙලිවිෂන් මෙන්න මේ වගේදී විවිධ තාක්ෂණ පාවිච්චි කරා. එතකොට අපිට අද වෙනකොට CCTV වගේ තාක්ෂණ අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ පරිගණක සහිත වාහන එහෙම නැත්නම් පරිගණක ක්‍රියාකාරීත්වයක් සහිත වාහන ගොඩක් වෙලාවට තියෙනවා. ඔටෝනෝමස් වෙහිකල්ස් කියලා කියනවා. අපි ගත්තොත් එහෙම මෙඩිකල් ඩොමේන් එක වෛද්‍ය මේ කටයුතු වලදී ගොඩක් පාවිච්චි වෙනවා. දැන් වෛද්‍ය වෘත්තියේදී ගොඩක් වෙලාවට මේ කටයුතු ගැන කතා වෙනවා. අපි අතර මේව කතා කරා O level වලදී. ඒ දේවල්ම තමයි මේ තොරතුරු භාවිතය ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඒකට සාමාන්‍ය සාම්ප්‍රදායික වලින් අමතරව විවිධ අවස්ථාවන් වල මේ තොරතුරු පාවිච්චි සිද්ධ වෙනවා. අපි කොටසක් ලියාගමු මේක යටතේ. තොරතුරු භාවිතය විවිධ අවස්ථාන් වල ගත්තහම අපි ගත්තොත් එහෙම අධ්‍යාපනය ගත්තොත් අපි ගත්තොත් එහෙම ඔන්ලයින් ලර්නින් එහෙම අපි කියන මාර්ගගත ඊට පස්සේ පටිගත කර සෞඛ්‍ය
අපි සෞඛ්‍ය කියලා ගත්තාම දුරස්ත ශල්‍ය කර්ම මේවා කතා කරපු ඒවා. ඊට පස්සේ අපි කතා කරා ටෙලිමෙඩිසින් පොතේ. ටෙලිමෙඩිසින් වලට අපි මොකද සිංහලෙන් කිව්වේ? දුරස්ත ප්‍රතිකාරක. නිෂ්පාදන. සංක්‍රීය. එතකොට මේ තොරතුරු පාවිච්චි කරන අපි විවිධ ක්‍රම පාවිච්චි කරමු. එතකොට තොරතුරු sannivedana තාක්ෂණයේ මේ තොරතුරු භාවිතා වෙන විවිධ ක්‍රම වලට right මේ වගේ අපිට උදාහරණ ගණනාවක් ගැන කතා කරන්න පුළුවන් පුතේ. තොරතුරු දෙලියාගෙන ඉවරද? විවිධ මේ අවස්ථාවලින් අපි දැක්ක පොතේ තොරතුරු විවිධ ආකාරයෙන් ඒගොල්ලෝ භාවිතයට ගන්නවා කියලා. හොඳයි. එහෙනම් පුතේ අපි අද කතා කරපු ටික සමරයිස් කරොත් අපි අද දවසේ මුලින්ම කතා කරන්න ගත්තේ අපිට අවශ්‍ය තාක්ෂණය පාවිච්චි කරන්නේ මොනවටද කියන එක. එතකොට මේ එදිනෙදා තියෙන තොරතුරු අපි මොනවද පාවිච්චි කරන්නේ කියන එක අද කතා කරා. තීරණ ගැනීමට සැලසුම් සකස් කිරීමට ඉදිරිය කුමක් සිදු වේද කියලා තීරණය කිරීමට right අධීක්ෂණයට මෙන්න මේ වගේ ඒවා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පුතේ මේ අත්‍යුරු ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවද කියන එක. ඒතර ඒ අඩුපාඩු ගැන අපි සටහන් කරගත්තා. ඊට පස්සේ අපි කතා කරා තොරතුරු sannivedana තාක්ෂණයත් එක්ක මේක කොහොමද වෙනස් වුනේ කියන එක. හරි. මේ තොරතුරු තාක්ෂණයේ යෙදීම් ගැන කතා කරා. ඊට පස්සේ තොරතුරු මේ යෙදීම් නිසා තොරතුරු sannivedana තාක්ෂණය නිසා මේ අත්‍යුරු ක්‍රමයේ තිබුණු අඩුපාඩු මගහරවා ගත්තේ කොහොමද කියන එක කතා කරා. අවසාන වශයෙන් අපි කතා කරා තොරතුරු විවිධ වසම්බල ඩොමේන් වල කොහොමද මේක පාවිච්චි වෙන්නේ කියන එක කතා කරා. හොඳයි. එහෙනම් අපි ලබන සතිය පුතේ කතා කරනවා මේ තොරතුරු ලබා ගැනීම බෙදා හැරීම සඳහා මොන වගේ තාක්ෂණයක්ද අපි පාවිච්චි කරන්න කියන එක. ඊට පස්සේ අන්තර්ජාලය පරිගණක ජාල පිළිබඳව අපි කතා කරනවා. ඊට පස්සේ අපි කිව්වොත් මොබයිල් කමියුනිකේෂන් ඒ කියන්නේ මොබයිල් එක sannivedana ක්‍රමයේදී මොබයිල් කම්පියුටිං මොබයිල් පරිගණක එහෙම නැත්නම් ජංගම පරිගණක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අපි ලබන සතියේ කතා කරනවා. ඊට පස්සේ අපි ක්ලවුඩ් කම්පියුටිං ගැන කතා කරනවා.
මෙන්න මේ ටික තමයි අපිට මේ කොටස් ටික ලබන සතියේ කතා කරන්න තියෙන්නේ. හොඳයි පුතේ එහෙනම් මම අදට නතර කරනවා. අපි එහෙනම් ලබන සතියේ මේ වගේම පුතේ හැමෙම නෝට්ස් ටික හොඳට බලා ගන්න. මම ප්‍රශ්න ටිකක් එවන්න ඕගලන්ට තනියම කරන්න එහෙනම්.